තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Sarana-gamanam sampunnam Panatipata veramani Sikkhapadam samadhiyami Adinādāna veramani Sikkhapadam samadhiyami Kāmesu miccācārā veramani Sikkhapadam samadhiyami Musāvādā veramani Sikkhapadam samadhiyami Kāmesu miccācārā veramani Sikkhapadam samadhiyami Surameraya majjapama dattana veramani Sikkhapadam samadhiyami Meti sarana sahitam Pancasila samadhanaya Uddut caturari sakti dharmaya Avabodha kirima pinisama Hetu veva Hetu vasana veva Saranena sating pancasilang dhammang sadukang surakitang kattva appamadena sampadeta samanta cakkavalesu atra gaccantu devata sadhammang munirajassa sunantu sagga mokkadam dhammat savana kalo ayang vadanta dhammat savana kalo ayang vadanta dhammat savana kalo ayang vadanta Namo tassa bhagavato arahato
බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්දාය තරති ඕගං අප්පමෝදේන අන්තමං වීර්යේන දුක්ඛං අච්ඡේති පඤ්ඤාය පරිසුද්ධති. ගරු කටයුතු අතිපූජනීය වන්දනීය පැමිණවදාලා වූ ගෞරවාස්පද අපේ ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි, සිල් මාතාවන්ගෙන් අවසරයි, සදහවත් කුසලකාමී පින්වතුනි, අද දවසේ මේ ගාල්ලේ මේ ස්ථානයේ දහම් දේශනාවක් පවත්වලා අන් අයටත් යහපත සිත සාන්තිය උදා කිරීමේ අභිලාෂය පෙරදැන් කරගෙන තමන්ගේ ජන්මදිනයක් ස්මරණය කරන බව අපිට දැනගන්න ලැබුණා. ඒ වාසනා ජාගොඩ කියන දැරිය අපිට බොහොම හිතවත් අපු ඇසුරු කරන කෙනෙක්. ඉතින් අපේ පළමුවෙන්ම ඇය මේ කරන සත්ක්‍රියාවට ඉපදීමට ආශිර්වාද නොවේ, මේ ජීවිතයෙන් මේ සංසාර දුකෙන් මිදෙන්නට ඒ උතුම් ප්‍රඥා මහිමය ලෝකෝත්තර ප්‍රඥාව පහළ වෙන්න මේ ඇත්තන් විසින් අද දවසේ මේ අසන ලද දේශනාවෙන් යමක් තමන්ගේ නුවණට ග්‍රහණය කරගනිද ඒ හේතු කරගෙන ඒ වාසනා ජාගොඩ ඒ දියණියට සෑම කෙනෙකුටම මේ සංසාර චක්‍රයෙන් මිදෙන්න මේ ජීවිතයේදීම හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි දන්නවා පින්වතුනි, ලෝතුරා බුදු කෙනෙක් මේ ලෝකෙට පැමිණෙන්නේ අපෝ සංසාර දුකෙන් මුදවන්නමයි. උන්වහන්සේලා මේ සංසාර දුකෙන් මුදවන වැඩපිළිවෙලයි මූලික ආරම්භය. ප්‍රධානම බුද්ධ ශාසනයේ මූලික පදනම සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන් ශාසනං. ඔබ බුද්ධ ශාසනයක් හඳුනා ගන්නවා නම් හඳුනා ගන්නට ඕන මේ ගාථා පාඨයට අනුව. මේ ගාථා පාඨයේ පින්වතුනි ප්‍රථම බෝධි යුගයේ පාතිමෝක්ෂයයි. ඕවාද පාතිමෝක්ෂයයි. ඒකටයි අයිති මේ ගාථා පාඨය. ගාථා පාඨ තුනකින් තමයි පින්වතුනි ප්‍රථම බෝධි යුගයේ බුදුරජාණන් වහන්සේ මහා සංඝ රත්නයට අවවාද කරන්නේ. ඉතින් ප්‍රථම ධර්ම දේශනාව ගත්තත් ඒකේ සුජුවම තියෙන්නේ පින්වතුනි සංසාර දුකින් මිදෙන මඟමයි. ඒකමයි තියෙන්නේ. ඒක නිසා මේ අවිද්‍යාව කොච්චර ප්‍රබලද කියනවා නම්
මේකින් ගැලවීම පින්වතුනි ඉතර ලේසි නැහැ. ලොකු වීර්යයක් තියෙන්න ඕන. ඒ නිසා පින්වතුනි ප්‍රථම බෝධි යුගයේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය නිසාමයි. සංසාර දුකින් මිදෙන ධර්මයක් දේශනා කරන නිසාමයි. කිසිම සාස්ත්‍රු කෙනෙක් කරන්නේ නැති උත්තරීතර වූ ශ්‍රේෂ්ඨ අග්‍ර වූ සේවාවක් පින්වතුනි තථාගතයන් වහන්සේ විසින් කරන්නට යෙදුණා. තථාගතයන් වහන්සේ කියන්නේ පින්වතුනි ඥානයක්, බුද්ධියක්. තථාගත කියන්නේ පින්වතුනි රූපයක් නොවේ. තථාගත කියන්නේ විශිෂ්ට ඥානයක්. සර්වඥ කියලා කියන ඥානයට. සර්වඥ කියන්නේ සියලු දේ ඇත්ත ඇතිසැටියෙන් දකින නිසා. ලෞකික ලෝකෙත් ඇත්ත දකිනවා හරියටම. බොරුවක් බව, මුලාවක් බව. ඒ වගේම ලෝකෝත්තර භූමියේ මේ සසරෙන් මිදෙන්න අපිට මඟ දේශනා කරනවා. ලෝක විදු නුවණ තුල පින්වතුනි ලෞකික ලෝකෝත්තර කියලා කොටස් දෙකකට බෙදෙනවා. මේ අනුව තමයි පින්වතුනි ලෝකෙට ධම් දේශනා කරන්නේ. ලෞකික ලෝකෝත්තර වශයෙන් ධම් දේශනා කරපු නිසා තථාගතයන් වහන්සේ ලෝකෙට කියනවා පඤ්ඤායතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුක්ඛඤ්ඤස්ස. මගේ ධර්මයේ නුවණැත්තන්ට මිසක අඥානයන්ට නොවේ කියලා කියනවා. එහෙනම් පින්වතුනි අපිට බුදුදහමක් අවශ්‍ය වෙන්නේ සංසාරයෙන් මිදෙන්නමයි. ඒ නිසා ප්‍රථම බෝධි යුගයේ කොයි වගේද කියන එක ප්‍රථම බෝධි යුගයේ දේශනා කරපු ධම්මචක්කප්පවත්තන සූත්‍රය, අනන්ත ලක්ඛණ සූත්‍ර බොහෝයි. මේවා කුමන පදනමක්ද ඒවයි අන්තර්ගත වෙන්නේ? කුමන පණිවිඩයක්ද දෙන්නේ? ඒ ජීවිතේ මේ ජීවිතේ මේ වර්තමානෙම සංසාරයෙන් මිදෙන මගක්මයි කියලා දෙන්නේ පින්වතුනි. ඉතින් ඒකත් එක්ක මේ සංසාරයෙන් මිදෙන්න ඔබලා සතුටින් ඉන්න ඕන. ඔබලා තුල සතුට පවතින්න ඕන. අපි දන්නා පින්වතුනි තිසා ගෞතමී දරුවෙකුත් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට එනවා බොහොම දුකින්. ඒ දුකෙන් ආවම ඒ අවසන් සම්න පොඩි උපාය මාර්ගයක් දෙනවා. එයාගේ හිත හදා ගන්න. ඒක ප්‍රායෝගික වැඩපිළිවෙලක් පින්වතුනි. ඒක වචනෙන් ප්‍රකාශ කරලා වචනින් හිත හැදීමක් නොවේ. ප්‍රායෝගිකයි. නොමල මල්ලගේකින් අප මිටක් ගේන්න. ඔබේ දරුවා මම සූපත් කරන්න. අන්න දුකින් ඉන්න තිසා ගෞතමිය මෙයාගේ සිත යම් සම්මුති ඇත්තක් දකිනවා පින්වතුනි. මගේ දරුවා විතරක් නෙමෙයි මැරෙන්නේ. මෙයා සුවපත් කළ නොහැකි කෙනෙක්. මේ මැරිච්ච කෙනාට පණ දෙන්න බෑ. එයා මේක තේරුම් අරගෙන පින්වතුනි නැවත බුදුහාමුදුරු ළඟට යනවා. ආවට පස්සේ යාට සාමුක්ඛ දේශනා චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ. අන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කරලා මේ සත්‍ය අවබෝධ කරගන්නවා පින්වතුනි. අඟුලිමාලත් ලොකු පීඩාවකින් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම කරන්නේ ඔහුගේ හිත හදනවා. ඔහුගේ හිත හැදුවේ වචනෙන් නොවේ. ඒකත් ප්‍රායෝගික වැඩපිළිවෙලක්. තිසා ගෞතමීට දුන්නා වගේමයි.
අඟුලිමාල පස්සෙන් දුවනවා. බුදුරජාණන් වහන්සේ වඩින්නේ නැහැ. ඒත් අඟුලිමාලට පේන්නේ බුදුරජාණන් වහන්සේත් වඩිනවා වගේ. ඉතින් මෙන්න මේව ප්‍රායෝගිකව යනකොට මෙයාට හති වැටිලා. මෙයා කියනවා මහාන නැවතියන් කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මන් නැවතිලා. ඔබයි දුවන්නේ. ඔබලත් බලන්න මේ වචනේ ඔබලට ගැළපෙනවද කියලා. ඒක නිසා ඔබලත් නැවතියන් කී ඉන්නවද? නැත්තම් නවතින්න උත්සාහය දෙනවද? මන් නැවතිලා ඔබයි දුවන්නේ. අඟුලිමාලට ඇස්සරනවා පින්වතුනි. මේ කියපු වචනේ පින්වතුනි නුවණට වදිනවා. වැදලා ඒ අඟුලිමාල බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා සියල්ල ඉවතලා පින්වතුනි මේ ධර්ම ශ්‍රවණය කරලා එවෙලෙම සෝවාන් වෙනවා. මහා මනුෂ්‍ය ඝාතනයක් කරපු කෙනෙක් එවෙලෙම සෝවාන් වෙනවා. ඔබටත් පුළුවන්. තාම මේ ශාසනයේ නෛර්යානිකයි. මාර්ගඵල තියෙනවා. තාම අපිට සසර මිදෙන මාර්ගය හරි උපදවගෙන මැරලා යන්න පුළුවන්. ඒක නිසා පින්වතුනි ඒකට අවශ්‍ය දහම් ශ්‍රවණය කළ යුතුයි. වෛද්‍ය වෘත්තිය කරන්න නම් වෛද්‍ය වෘත්තියට අදාළව ඉගෙන ගත යුතුයි. ඉංජිනේරු විෂය කරන්න නම් ඉංජිනේරු විෂයට අදාළව ඉගෙන ගත යුතුයි. ඒ වගේ නිවන් දකින්න නම් නිවන් දකින විදියට ධම්ම ඇසිය යුතුයි. මොනවා හරි කළා හරියන්නේ නැහැ. එහෙනම් අපිට තේරෙනවා පින්වත්නි මේ බුද්ධ ශාසනයේ විවිධ අයිතිහා බැලුවහම බොහෝ කරදර වෙච්ච හැමෝම ගේ හිත හැදෙන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක් පෙන්නලා ඒකින් සිත නිවුණට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ යම් කෙනෙකුට ධම්ම දේශනා කරන්නේ. ඔබට ගොඩාක් ප්‍රශ්න කරදර නම් ඔබ කවදාකවත් කොච්චර මේ ධර්මය ඇහුවා ඔබට අවබෝධ වෙන්නේ නැහැ. සිත සෞම්‍ය වෙන්න ඕන. සිත යහපත් වෙන්න ඕන. ඔබගේ හැම පැත්තෙන්ම මේ සිත යහපත් වෙන්න ඕන. රාග රත්තාන දක්ඛින්ති. රාගයේ ඇතියන්ට මේක දකින්න බෑ කියලයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒක නිසා පින්වතුනි ඔබේ සිත සම්මුතියෙන් ප්‍රශ්න නැති, ගැටලු නැති, ඔළුවට වද දෙන ප්‍රශ්න නැති පසුබිමක ඉන්න කෙනෙකුට විතරයි මේ ධර්මයේ පින්වතුනි ග්‍රහණය වෙන්නේ. අනිත් එක ඔබලාගේ උනන්දුව තියෙන්න ඕන, කැමැත්ත තියෙන්න ඕන. මම මේ ජීවිතේ මේ සංසාරයෙන් මිදෙනවා කොහොම හරි කියන දැඩි බලාපොරොත්තුව අදිෂ්ඨානයේ තිබිය යුතුයි. මෙවැනි අදිෂ්ඨානයක්, මෙවැනි බලාපොරොත්තුවක් ඔබ තුල නැත්තම් ඒත් ඔබ කොච්චර බණ ඇහුවත් මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. යම් දහමක් අහනකොට පින්වතුනි ඒ දහමේ වැරදි සොයන්න බලාගෙන ඔබ දහම් අසනවා. ඒත් ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ පින්වතුනි මේ ධර්මය. ඒක නිසා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. මම මේක කොහොම හරි ප්‍රත්‍යක්ෂ කරගෙන මම මේ සංසාර චක්‍රයෙන් මිදෙනවා කියන දැඩි චිත්ත සත්‍යයකින් මේ දේ කරන්න ඕනේ පින්වතුනි. අපි දන්නවා ගාථා පාඨයක් තියෙනවා ධම්මං විනානත්ති පිතාච මාතා. මහණෙනි ඔබලට මවෙද්ද පියෙද්ද නැහැ කියන මේ ධර්මය ඇර ලෝකේ තවත්.
පින්වතුනි ලේ කිරි කළා පෙවපු අපේ අම්මා තාත්තට වැඩිය අග්‍රයි ශ්‍රේෂ්ඨයි මේ ධර්මය. එච්චරටම සම කරන්න බෑ දෙමාපියන්ට. එච්චරටම ශ්‍රේෂ්ඨයි මේ ධර්මය. තානං තේනං සරණං පතිට්ඨා. එකම රැකවරණය. සරණං එකම රැකවරණය. පතිට්ඨා එකම පිහිට. මේ ධර්මයේ පමණයි අපිට තියෙන්නේ. ඒ නිසා කිප්ප මඤ්ඤම් පහනාය සියල්ල පසකින් තියන්න කියනවා. සුනාත ධාරේත චරාත ධම්මේ. හොඳින් අහන්න සුනාත සුත්තමේ ඥානය. හොඳට බණ අහන්න පුළුවන් නුවණක් තියෙනවා නම් ඕනම බණක් අහන්න පුළුවන් වෙන්න ඕන. ගැටෙන්නේ නැතුව, ඇලෙන්නේ නැතුව, මුලා වෙන්නේ නැතුව ඕනම බණක් අහන්න මානසිකත්වයක් තියෙනවා නම් ඒක සුත්තමේ ඥානයක්. ධාරේත ධාරණය කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒකල චින්තාමය ඥානය. මනාව ධාරණය කරගන්න පුළුවන් වෙන්න ඕන. තමගේ මානසිකත්වය හැදලා තියෙන්න ඕන. චරාත භාවනාමය ඥානය. මේ ඥාන තුනක් පින්වතුනි පවතින්නේ. මේ ඥානය භාවනාමය ඥානය. ඒ ඥානය තමයි පින්වතුනි යෝනිසෝ මනසිකාරය. නුවණින් බැලීම. මේ ධර්මයේ චරාත ධම්මේ. මේ ධර්මයේ නුවණින් මේ විදිහට බලනවා පින්වතුනි. එහෙනම් මේ ධර්මයේ අසන කොටත් ඥානයක් වැඩෙන්නේ. ඒක ධාරණය වෙනෝ නම් ඒ ඥානයක් වැඩෙන්නේ. ඒ වගේම මේක මෙනෙහි කරනවා නම් ඒ ඥානයක් පින්වතුනි යෝනිසෝ මනසිකාරය. ඒක නිසා පින්වතුනි ඔබලා තුල ඇති වෙන්න ඕන මොන දේපල තිබුණත්, මොන උගත්කම් තිබුණත්, මොන තරාතිරම් තිබුණත් පින්වතුනි ඔබට එකම පිහිට සරණ මේ ධර්මයේ විතරයි. මට නම් පින්වතුනි කිව්වොත් මගේ පැවිදි උපසම්පදාවට වැඩිය වටිනවා මට මේ සීසත් ධර්මය. එච්චරට වටිනවා මට මේක. නිසා මේ පැවිදි උපසම්පදාව සසරින් මුදවන්නේ අපු කවදාකවත්. සීසත් ධර්මය නොතිබුණොත් මේ සීසත් ධර්මය අපිට වටින්නේ. එනම් මේ ශාසනයේ ශ්‍රේෂ්ඨයි උත්තරීතරයි කියලා පනවන පැවිද්දක් තියෙනවා නම් ඊටත් දෙවිය ශ්‍රේෂ්ඨයි තථාගතයන් වහන්සේ විසින් දේශනා කරපු නිර්වාණ ගාමිනී මේ ධම් දේශනා චතුරාර්ය සත්‍ය දේශනා. නිසා මට වචන නැහැ, මට පෙන්වන්න විදිහක් නැහැ මේ ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. ඒක ඔබගේ ස්වයං බුද්ධියටම වැටෙන්න ඕන ධර්මයක්. ඒක නිසා පින්වතුනි ඔබ බොහොම කල්පනා කරලා ඔබේ විමුක්තිය සාද ගන්න ඔබ තුලින්ම පැන නැගෙන ස්වයංභූ ඡන්දයක් ඔබ තුල පහළ වෙන්න ඕන. මේ ධර්මයේ මම කොහොම හරි ප්‍රත්‍යක්ෂ කරනවා කියන කතාව. එනිසා ඒකට අවශ්‍ය දහම ඔබ ඇසිය යුතුයි. අපි දන්නවා පින්වතුනි අපි මේ වෙලාවේදී මාතෘකා කරගත්තේ සද්ධා චරති යෝගං. මේ සද්ධාවෙන් මේ ඕගය අවබෝධ කරගත යුතුයි. මෙතන සද්ධාව කියලා කියන්නේ පින්වතුනි අවබෝධය. යම් දෙයක අවබෝධයක්. කුමක අවබෝධයද?
දුක ගැන අවබෝධය, දුක්ඛ සමුදය ගැන අවබෝධය, නිරෝධය ගැන අවබෝධය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ගැන සහ මුලින්ම දුක නැති කරන මාර්ගය ගැන අවබෝධය පින්නතුනි. මෙන්න මේ අවබෝධයත් එක්ක යම් කෙනෙක් පින්නතුනි මේ අවබෝධයෙන් යුක්ත නම් සද්ධාය තරති යෝගං, මේ ඕග හතරක් තියෙනවා පින්නතුනි. කාමෝග, භවෝග, ditthiyෝග, අවිද්‍යාවෝග. මේ ඕග හතර පින්වතුනි, ඕග හතරෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ චතුරාර්ය සත්‍ය ඥානය ලැබුණොත්ම පමණමයි පින්වතුනි. වෙන න්‍යායක් නෑ අපිට මේ ඕග හතරෙන් මිදෙන්න. අපි දන්නේ නැති වුණාට පින්වතුනි අපි ඕකෙට කොටු වෙලාම ඉන්නවා. දැන් අපි දන්නවා අපි නරක වැඩ කරනවා, පංචිල් කඩ ගන්නවා. ඒකත් ඕග ධර්ම හතරට අයිති ධර්මයක්. ඊට පස්සේ අපි පින් දහම් කරනවා. ඒකත් ඕග හතරට අයිති ධර්මයක්. අපි ධ්‍යාන මාර්ගය වඩනවා. ඒකත් ඕග හතරට අයිති ධර්මයක්. මේ හැම එකක්ම අයිති වෙනවා කාමෝග, භවෝග, ditthiyෝග, අවිද්‍යාවෝග. මේ සංඛාර ධර්ම තුන මේ ඕග හතරට අයිති ධර්මයක්මයි පින්වතුනි. ඕග කියන්නේ සැඩපහර. මේකට හවුනොත් පින්වතුනි ගැලවෙන්න බෑ. මේ සැඩපහරට පින්වතුනි බෝසතාණන් වහන්සේ පාත්‍රයක් දානවා. සැඩපහරක් තියෙනවා. මේ සැඩපහරට පාත්‍රයක් තිබ්බහම මේ පාත්‍රය ටිකක් පල්ලෙහාට ගිහිල්ලා මෙන්න උඩුගම් බලා යනවා. අර ඕග හතරට ප්‍රතිවිරුද්ධව යනවා. මේ ඕග හතර තමයි පින්වතුනි පල්ලෙහාට යන සැඩපහර. ඒකට නතු වෙච්ච ඔබ මම තමයි අර පාත්‍රය. මෙන්න පින්වතුනි අපි ඕග හතරට ප්‍රතිවිරුද්ධව හිතන්න ගන්නවා. මෙන්න දුක, දුක්ඛ සමුදය, නිරෝධ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය ඥානය මතු කරගෙන ඒ අනුව නුවණ මෙහෙවනවා. අන්න ඕග හතරට විරුද්ධව යනවා, උඩුගම් බලා යනවා පාත්‍රය. මං දැන් ඔහි ඕග හතරට අහු වෙලා යන්නේ නැහැ. මම පින්වතුනි දැන් පටිච්ච සමුප්පාදයට ප්‍රතිවිරුද්ධව ගමන් කරනවා. අර සංඛාර ධර්ම අයිති ඕග හතරට ඒ සංඛාර ධර්ම නිසා සංසාර චක්‍රයට කොටු වෙනවා. මෙන්න මේ සංසාර චක්‍රේ මිදෙන විදියට උඩුගම් බලා යනවා මේ චතුරාර්ය සත්‍ය ඥානයේ තියෙන කෙනා. එන චතුරාර්ය සත්‍ය ධර්මය කියන්නේ පටිසෝතගාමී මාර්ගයක්. මේ පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, ආනිච්ඡාභිසංකාර මේක සතර ඕගයන්ට නතු වෙන ධර්මයක්. සංසාරේ යන ධර්මයක් පින්වතුනි. මේ ඕගය අති භයානකයි. ඔබ අපිට පෙර ජීවිත ගැන තේරෙන්නේ නැහැ පින්වතුනි. ඒ නිසාම ඕගයට නතු වෙනවා අපි. ඒ නිසා උඩුගම් බලා යනවා කියන්නේ ඒක තමයි පටිසෝතගාමී මාර්ගය. ඒ උඩුගම් බලා යන මේ චතුරාර්ය සත්‍ය ඥානයට කියනවා පුබ්බේ අනුත්තේසු ධම්මේසු. ඔබ පෙර නොඇසූ ධමයක්. ඔබ අහලා තියෙන හැම ධර්මයක්ම ඕග හතරට සාපේක්ෂව යන්නේ. ඒ සංඛාර ධර්ම තුන ඕග ධර්මයන්ටයි අයිති. ඉතින් මේ සංඛාර ඕග ධර්මයන්ට නම් අයිති. අපි ඉන්නේ එතනද කියනක නුවණ බලන්න ඕන. ඒ නිසා ඔබ තෝරගන්න ඕන මේ සංඛාර දුකමයි.
මේ ඕග හතර දුකමයි. මෙන්න මේ සංඛාර ධර්ම වලට ඇලිච්ච නිසා කාමෝග භවෝග ditthiyෝග අවිද්‍යාව වලට ඇලිච්ච නිසා පින්වතුනි ඒ ඇලිච්ච ස්වභාවය නිසාම අපිට කර්ම රැස් වෙනවා පින්වතුනි. ඒක නිසා පින්වතුනි මේ ඕග හතර හෝ මේ සංඛාර ධර්ම තුන දුක වශයෙන් දකින්න පින්වතුනි. ඒවට ඇලී අපි වාසය කරනවා නම් ඒක දුක්ඛ සමුදය කියලා දකින්න පින්වතුනි. දැන් මෙහෙම දකිනකොට මොකද වෙන්නේ? උඩුගම් බලා යනවා. අපි මෙච්චර කාලයක් මේ සංකාර හොඳයි සැපයි සුභයි කියලා අල්ලගෙන හිටියා. නිට්ටයයි සැපයි ආත්මයි කියලා අල්ලගෙන හිටියා. ඒ නිසා මේ ඕග හතරට අපි කොටු වෙලා හිටියා. මේ සැඩපාරෙන් ලේසි පහසු කෙනෙකුට ගැලවෙන්න බෑ. නීපිටට පස් ටිකක් අරගෙන කිව්වා මගේ ධර්මය අවබෝධ කරගන්න කට්ටිය මෙච්චරයි. නැති කට්ටිය මහ පොළොවේ පස් වගේ මහන්නේ කියලා කිව්වා. එහෙනම් පින්වතුනි මේ සංඛාර ධර්ම වලට නතු වෙලා යන කෙනා මේ සතර ඕගෙට වැටිලා. යම් කෙනෙක් දකිනවා මේ සංඛාර ධර්ම දුකයි කියලා කවුද දුකට කැමති? කවුරුත් නැහැ. අන්න පින්වතුනි පටිසොතගාමාර්ගය. අන්න පුප්පේ අනුත්තේශ ධම්මේසු. මෙච්චර කල් මේ සංඛාර ධර්ම දුකයි කියන අපිට වැටහිලා තිබුණේ නැහැ. තථාගත ආර්ය සම්මා සම්බුදු කෙනෙක් ඇවිල්ලා තමයි කියන්නේ මේ සංඛාර දුකයි කියලා. මේ සංඛාර වලට ඇලිලා ඉන්නෝ නම් පව් වැඩවලට හෝ පින් වැඩවලට හෝ ධානා මාර්ගයකට හෝ ඇලිලා ඉන්නෝ නම් ඒක දුක්ඛ සමුදයයි. එහෙනම් දුක දකින්නවා දුකට හේතුව දකින්නවා. ඒ වගේම පින්වතුනි මෙන්න මේ දුක නිරෝධ වෙන ධර්මයක් කියලා දකිනවා. මේ නිරෝධ වෙන දුක සදාටම නැති කරන මාර්ගයට වැටෙනවා. සම්මා දිට්ඨි සූත්‍රයට අනුව මේ සංඛාරය මේ සංඛාර සමුදයයි මේ සංඛාර නිරෝධයයි සංඛාර නිරෝධ කරන මාර්ගයයි. මේක තමයි මේ තේරෙන වශයෙන් ටිකක් කතා කළේ. එහෙනම් අපිට තේරෙනවා පින්වතුනි මෙන්න මේ ඕග හතරෙන් ගැලවෙන්න නම් මේ සංඛාර හඳුනා ගන්න ඕන. මේ සංඛාර වලට පින්වතුනි ඔයගලන් ඇලිලා නම් තෘෂ්ණාවෙන් අර ඕග හතරට අනුව ඔයගලගේ ජීවිතේ යනවා. ගැලවෙන්න බෑ පින්වතුනි ලේසියෙන්. ලේසියෙන් ගැලවෙන්න බෑ මේ සැඩ පහරවල් හතරින් කාටවත්. ඒ නිසා ගැලවෙන්න බැරි නිසා මෙන්න මේ ගැලවෙන්න නම් මේ සංඛාර ධර්ම මනාව දැක ගන්න ඕන. දැකගත්තොත් විතරයි පුළුවන්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ විදියට මේ අවබෝධයෙන් මේ සතර රෝගයෙන් මිදෙන්න ඕන අප්‍රමාදීව මේ භව චක්‍රය තරණය කරන්න ඕන. අප්‍රමාදේන අන්තව මේ අප්‍රමාදීව මේ භව සාගරේ මිදෙන්න කියලා. මේකෙන් මිදෙන්න දක්ෂ කෙනා වීර්යයෙන් දුක්ඛං වීර්යයෙන් පින්වතුනි මේ දුක අවබෝධ කරනවා. එයා මේ වීර්යයෙන් දුක අවබෝධ කරන කෙනා සිද්ධ වෙනවා පින්වතුනි මනා ප්‍රඥාසක් ලබාගෙන මේ මනා චතුරාර්ය සත්‍ය නුවණින් යුතුවම
වාසය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රඥාය පරිසුද්ධෝති. ප්‍රඥාව පිරිසුදු වෙනවා කියනවා. මම මේ පොඩි හැඳින්වීමක් කළා පින්වතුනි ගාථා පාඨයට අනුව. අපි කතා කරලා තියෙන ඔයයන්ට දහම් පොඩ්ඩක් සී ගන්නවා. ඉදිරියට කොහොමත් මගේ දහම් අඩු වෙවි. පොඩ්ඩක් විවේකීව ඉන්න ඕනේ කියලා හිතලා තියෙනවා. හැමදාම මගමයි. ඒක නිසා හුඟක් දහම් දේශනා කරලා තියෙන නිසා විවේකීව ඉන්න ඕනේ කියලා හිතලා තියෙනවා ටික කාලයක්. ඉතින් මේකත් එක්ක පින්වතුනි බලන්න මේ සතර රෝගයෙන් මිදෙන්න නම් අපි දන්නවා පින්වතුනි අපි කියලා තියෙනවා මේ පංචායතනෙ සම්බන්ධව ඝන වූ රූපයක් අපි දකිනවා නොවේ අපි හිතන ධර්මයක්. බලන්න මේ බුලත් කොලේ කියලා මං හිතනවනේ. ඔරලෝසුවක් කියලා මං හිතනවනේ. දැන් මෙයා දන්නවද ඔරලෝසුවක් බව? මෙයා දන්නවද බුලත් කොලයක් බව? නෑ නේද? එහෙනම් පින්වතුනි නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ මානනී ඔබලගේ ඇහැට පේන මේ රූපය කාමය නොවේටි. කාමයක් කියන්නේ ඇයි? මෙතනින් බුලත් කොලේ හම්බ වුණොත් කාමයක්. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ පේන මේ දේ කාමයක් නොවේ. කාමයක් නොවේ කියන්නේ බුලත් කොලයක් නොවේ. මේ පේන්නේ බුලත් කොලේ නෙවෙයි මේ පේන්නේ ඔරලෝසුව නොවේ. ඇහැට ඔරලෝසුව පේන්නේ නැහැ. මානිය ඇහැට රූප අනිදර්ශනයි. රූප පේන්නේ නැහැ. නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. මේ ලස්සනයි මේ ලස්සන ලෝකයක් පේනවා. හැබැයි ඒක කාමයෝ නෙවෙයි කියන බුදුරජාණන් වහන්සේ. එහෙනම් කාමයෝ කියලා කියන්නේ පින්වතුනි මලක් මෙතනින් පේනවනම් බුලත් කොලේ මෙතනින් පේනවනම් ඔරලෝසුව මෙතනින් පේනවනම් මේ තියෙන සෑම දෙයක්ම අපිට ඇහැට බාහිරේ තියෙන හැටියට හම්බ වෙනවනම් ඒක කාමයක්. ඒ කාමයක් නිසායි පින්වතුනි අපි සතර රෝගකින් මේකට බැඳෙන්නේ. කාමෝග. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මම මේ බුලත් කොලේ ගත්තොත් මේ මල ගත්තොත් ඇත්ත වශයෙන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක කාමයක් නොවේ කියලා. අද අපිට කාමයක් වෙලා තියෙන්නේ මෙන්න මේ එළියේ තියෙන වස්තුව, ඝන වූ වස්තු. දැන් ඕගලන්ගේ රූප අපිට කාමයක්. පුරුෂයා ස්ත්‍රියට කාමයක්. ස්ත්‍රිය පුරුෂයාට කාමයක්. හැබැයි පින්වතුනි මම ස්ත්‍රියක් කියලා මං හිතනවා මිසක මට පෙයිලා නැහැ. මෙතන නෙමෙයි බුලත් කොලේ තියෙන්නේ. නතේ චිත්‍රානි නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ මේ පේන තැන කාමයේ නොවේ කියලා. බුලත් කාමයේ නොවේ කියනකොට වටහා ගන්නට පීර්ෂිය කියන එක උතර නැහැ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. අපේම සිතේම ඇතිවෙන්නා වූ සංකල්පයයි කාමය කියලා බුදුහාමුදුරු පෙන්නන්නේ. එහෙනම් ඕගලන්ට මේ පේන බුලත් කොලේ කාමයක් නොවේ. මේ බුලත් කොලේ කියන්නේ ඕගලන් හිතනවා. මේ හිතන දෙයක් මිසක මෙතන නෙමෙයි බුලත් කොලේ තියෙන්නේ. බලන්න දන ගන්න දරුවෙකුට මේක අතුරු දුන්නොත් එයා බුලත් කොලේ කියලා දන්නවද? දන්නේ නැහැ. එයා දන්නේ නැහැ මේක බුලත් කොලයක් බව. ඒ නිසා එයාට තාම සංකප්ප රාග පුස්සස කාමෝ. එයාට තාම සංකල්ප නැති නිසා ඒ පුරුෂයා ළඟ කාමේ නැහැ තාම. එයාට නිර්වස්ත්‍රයෙන් වුණත් ලෝකෙ ඉන්න පුළුවන් එයාට ගාණක් නැහැ. කාමේ නැහැ. අපිට ඉන්න බෑ. ඇයි? මෙන්න මෙතනට අහුවෙලා අපි. මේ රූපේ
අපි කාම වස්තුවක් මේ රූපේ ඇත කියන දෘෂ්ටියෙන් අරගෙන කෙස්ලොම් නීද සම්මත්නාර ඇට මිදුළු අතපය මූණ නහය ඔක්කොම මේ රූපේ තියෙනවා කියලා අරගෙන. හරියට බුලත් කොලේ මෙතනින් දකිනවා වගේ මේක බුලත් කොලයක් කියලා දකිනවා වගේ ඕගොල්ලන්ගේ රූපය මේ රූපය මේ අස කන නාසය තියෙන අතපය තියෙන ඇටමර්ලේ නහර වග්ගොඩ පෙනහල් තියෙන එකක් කියලා ඔයගොල්ලෝ කල්ලාගෙන ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ රූපේ තුල කාමයේ නැහැ කියන්නේ අපි හිතන දේ මෙතන නැහැ පින්වතුනි. චූටි දරුවෙකුට පින්වතුනි යාගේ රූපේ යාට හම්බෙලා නැහැ. මේ බුලත් කොලේ එයාට හම්බෙන්නේ නැහැ. හැබැයි අපිට හම්බ වෙනවා. අපිට හම්බෙන්නේ පින්වතුනි මේ පේන තැනින් නෙවෙයි. මේ පේන තැනින් නෙවෙයි අපිට මේ බුලත් කොලේ හම්බෙලා තින්නේ. බුලත් කොලේ කියලා හිතනවා. දැන් මේ අතට හවුවෙලානේ. මේ අතින් ඇල්ලුවා කියලා හිතන ධර්මයක්. චේතනාව පින්වතුනි. ඒකයි බුදුරජාණන් වහන්සේ අන්තිමටම කියන්නේ අන්දදාමි භික්ඛවේ ආමන්ත්‍රයාමියෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. මාන්නේ මගේ මේ ඔබලට කරන අන්තිම වචනයයි මහණෙනි. මේ සියලු සංස්කාර නැති වෙලා යන ධර්මයක්. අප්‍රමාදී නැතුව මේක දැක ගන්න කියනවා. එහෙනම් පින්වතුනි ඔබ අද ලෝකේ කියලා පාවිච්චි කරන්නේ ඔබ අද රාගයෙන් බැඳෙන්නේ ඔබ දෙවේශයෙන් ගැටෙන්නේ ඔබ මුලා වෙලා ඉන්නේ ඔබේ චේතනාවටයි. වෙන කිසි දෙයකට නෙවෙයි පින්වතුනි. ඔබලගේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් තියෙන්න ඕන මේ පේන තැන. අනිකා ඔගලා හිතන දේ තව එකක් කියන එක මේක හොඳට වෙන් කර ගන්න ඕන. දැන් ඔයගලන්ට තේරෙනවා මම වටාපතක් අල්ලන් ඉන්නවා. ඇත්ත වශයෙන්ම එහෙම ධර්මයක් අල්ලගෙන නැහැ. මේ තියෙන්නේ මොකක්ද? චිත්තයිසික ධර්මයක්. මම වටාපත කියලා හිතනවා. මේ වස්තුව දන්නවද වටාපතක් කියලා? කාට හරි කියලා තියෙනවද? නෑ පින්වතුනි. ඉතින් අන්න ඒක නිසා ඔබලා පළමුවෙන්ම ග්‍රහණය කරගන්න ඕන. සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ මගේ සිතේ හට ගන්නා වූ චේතනාවමයි සංකල්පය. අන්නේ සංකල්පයයි පුරුෂස්ස කාමෝ. යම් කෙනෙක් රාගයෙන් බැඳෙන්නේ තමන්ගේම චේතනාවටයි. අනේ අරයා හරි ලස්සනයි. හරි පියකරුයි. මම්ම හිතන දෙයට මම බැඳිලා. බලන් යනකොට පෙවුන දෙයකට නෙමෙයි මම බැඳිලා තියෙන්නේ. මං හිතපු දෙයකට. එයා ගිහලා ඇල්ලුවොත් මම පින්වතුනි අල්ලපු බව හම්බෙන්නේ මගේ සිතට. මගේ එක චේතනාව. මගේ සිතට හම්බෙච්ච නිසා මං හිතන්නේ බාහිර දෙයක් ඇල්ලුවා කියලා නෑ. මගේම සිතේ චේතනාවටයි මම මේ අල්ලලා බැඳිලා ඉන්නේ. මගේම සිතේ චේතනාවයි. ඒකයි මේ ධර්මයේ එහිපස්සිකයි කියන්නේ. තමා තුලින් දකින්න. මේ පේන ලෝකේ නැති කරන්න යන්න එපා. මේක ලස්සන ලෝකයක්. නේද? චිත්‍රාණි ලෝකේ ලස්සනයි මේ ලෝකය. මේ පේන රූප ලස්සනයි. හැබැයි ඒ රූප කෙරෙහි ගන්න තීරණ ටික තියෙන මංගාව. කාමයේ තියෙන මංගාව. පේන රූපේ කාමයේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නිසා ඔබලා ඒක සනාත කරගන්න. මේ කාමයේ තේරුම් ගන්නට ඔබලා දක්ෂ වෙන්න. මේ බුලත් කොලේ පේන තැන නැති බව. මේ වටාපත කියලා මං හිතනවා. හැබැයි මේ වස්තුව දන්නේ නැහැ. මං ඉර කියලා හිතනවා. හැබැයි ඉර දන්නේ නැහැ. ඉරක් බව. අපි තමයි නම දාගෙන ඉන්නේ. මේ මහ පොළොව කියලා අපි හිතනවා මිසක මේ පොළොව දන්නේ නැහැ පොළොව බව. දැන් බලන්න අපි පරිහරණය කරන්නේ අපේම චිත්ත ධර්ම ටිකක්. ඇහැට පේලා නැහැ. ඇහැ කියන්නේ බොරුවක්. ඔබලගේ ඇහැට නම් පේන්නේ මේ හැම දෙයක්ම. පොළොව, ඉර, හඳ, තාරකා ඇහැට නම් පේන්නේ. මේ මහ පොළොව විවිධ දේවල් ඔබේ අතට නම් අහුවෙන්නේ. ඇත්තටම ඔබලට මේ පේන ලෝකේ කාමයේ කියන එක හම්බෙලා තියෙන්නේ වැරදි තැනකින්.
බුදුරජාණන් වහන්සේ තමයි මේ ගැටේ අපිට ලියලා පෙන්වන්නේ. ඒක නිසා පින්වතුනි ඔබලා දැක්කොත් පින්වතුනි පළමුවෙන්ම ඔබලා තුල පහළ වෙන චේතනාව ඔබලගේ ඇහැට පේන වස්තුවට අයිති නැති බව ඔබ දැක්කොත් අන්න පින්වතුනි චේතනම් භික්ඛවේ කම්මං වදාමි මාන්නී ඔබලගේ චේතනාව කර්මයයි කියනවා. මනෝ පුබ්බම් මනෝ ධම්මා මනෝ සෙට්ටා මනෝමය මංසාදේ පදුට්ඨේන වාසතිවා කරෝතිවා. බලන්න ලස්සනට ධම්මපදේ හිටන් කොච්චර ගාත තියනවද? ඉතින් මෙන්න මේ ගාථා සූත්‍ර වලට අනුව පින්වතුනි බලන්න ඔබ හිතන දේ මේ ලෝකෙට අයිතිද කියලා. ඒක නිසා පින්වතුනි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ වැහිලා තියෙනවා ඔබගේ ඇහැට. ඇහැට බුලත් කොලේ පේනවනම්, ඇහැට මේ වටාපත හම්බ වෙනවනම්, ඇහැට මේ බෞද්ධ කොඩිය හම්බ වෙනවනම්, ඇහැට බුදු පිළිමේ හම්බ වෙනවනම් පින්වතුනි ඔබලා මායයට අහුවෙලා ඉන්නේ. මාරයට හොවලා තියෙන්නේ. මාරය ඇවිල්ලා කියනවා ස්වාමිනී භාගතුන් වහන්සේ මේ ඇහැ මගේ. ඔව් මාරේ ඇහැ ඔබේ. මේ ආයතන සියල්ලක් මගේ කියනවා. ඔව් මාරය ඒක ඔබේ කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ අහනවා යම් කෙනෙක් මේ ඇහින් මිදුනොත් ඒකත් ඔබේද? නෑ ස්වාමිනී කියනවා. එතන මගේ නෙවෙයි. කවදාකවත් ඔබලා මාරයා කියලා තවත් කෙනෙක් යකෙක් හොයන්න එපා මේ ලෝකේ. මාරයා ඉන්නේ ඔබ තුල. ඔබගේ මේ අස කන නාසය දිව ශරීරය මනස තමයි මාරයා. අද ඔබලට මේ ඔබගේ ආයතන ටික මගේ ආත්මය කියලා ඔබ අල්ලන් ඉන්නවා. නේද? ඔබ අල්ලන් ඉන්නේ කාමද? කාමෝගය, භවෝගය, ditthියෝගය, අවිද්‍යාවෝගය. ඔබ අල්ලන් ඉන්නේ මායාව. ඒ නිසා ඔබට මේකෙන් මිදෙන්න ඕන නම් ඇහැට පේන තැනින් පින්වතුනි කවදාකවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය පෙන්වන්නට බෑ. අනිත්‍ය නිසා හටගන්න දුක යමක් අනිත්‍ය නම් දුක නම් අනාත්මයි කියලා හටගන්න ධර්මයක් ඇහැට පේන ලෝකෙ පනවන්න බෑ. ඇහැට පේන ලෝකේ පින්වතුනි ඔබට නිට්ටයයි. මේ වටාපත මේකමයි. මේ බුලත් කොලේ මෙතන මහ පොළොවේ තියෙන්නේ. ඔතනින්ම ඔබ දකින්නේ පින්වතුනි. ඒ නිසා නිට්ටයයි ආත්මය වෙනවා පින්වතුනි. සුභයි සපයි වෙනවා. ඒ නිසා ඔබ දක්ෂ වෙලා කොහොම හරි මේ ඇහැට පේන දේ අනිකා මේ හැමදේම ඔබ හිතන දෙයක් නේද කියන එකයි පළමුවෙන් ඔබ වටහා ගන්න ඕන. ඔබ මෙන්න මේ සිත දැක්කොත් අන්නේ සිත දැකීමට කියනවා ඔබ දුක දකින්නවා කියලා. දැනුයි ඔබ දුක දකින්නේ. ඔබ යම් මේකින් මේ මල පේන තැනින් මලක් හම්බ වෙනවනම් පින්වතුනි එහෙම දුකකුත් ලෝකේ තියෙනවා. තථාගතයන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කළේ මේ දුකෙන් ඇහැට පේන තැන දුකකින්. මහල්ලෙක් ලෙඩෙක් මල කඳක් සමනරුවක් දැක්කේ ඇහැට පේන තැනින්. බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණයක් ගන්න උතනින්. ඇත්තටම බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න අවබෝධ කරන දුක චේතනාව දුකයි. මේකයි දුක පින්වතුනි. මේ දුක වටහා ගන්නට ඔබ දක්ෂ වෙන්න ඕන. ඒක නිසා ඔබ දැක්කොත් හරියටම රාග දේශ මොහ හටගන්නේ කොහෙද කියලා හරියටම ඔබට තේරෙවි. මේ පේන වස්තුවේ නෙවෙයි රාගය තියෙන්නේ මං හිතන දේ තුලයි. පින්වතුනි පේන වස්තුවේ නම් රාගය තියෙන්නේ. කවදාවත් අපිට රාගය දුරු කරන්න බෑ. මා තුල හට ගන්නා චේතනාවකටයි මන් රාගයෙන් බැඳිලා ඉන්නේ කියන කාරණාව මට මතු කරගන්න පුළුවන් නම් ඇත්තටම පින්වතුනි අපිට රාගය දුරු කරන්න පුළුවන්. ඒකයි වෙන්නේ. ඉතින් අන්න ඒක නිසා පින්වතුනි මෙන්න මේ බුද්ධ ශාසනයේ පළවෙනි පියවර ප්‍රායෝගික පියවර ඔබ හැමතිස්සෙම හිතන්න. ඇත්තටම මේ ලෝකේ මං හිතනවද නැත්නම් ඇත්තටම මට පේනවද කියලා ඔබ මේ ගැටේ ඔබ ලියාගත යුතුමයි.
අන්තෝ ජටා බහි ජටා ජටායි ජටා පච. මේ ගැටේ ලියන්න ඕනේ ඔබ. මොකද ඔබත් මමත් මේ සංසාරේ ආවේ මේ බුලත් කොලේ මෙතනින් පේන නිසා. මේ වටාපත මෙතනින් හම්බෙන්න නිසා. ඔරලෝසුව මෙතනින් හම්බෙන්න නිසා. මේකට තණ්හාව ඇති වෙලා මේවා අතාරින්න බෑ අපිට ඝන වශයෙන් හම්බෙලා. පින්වතුනි ඔරලෝසු කියන්නේ චේතනාවක්. බුලත් කොලේ කියන්නේ චේතනාවක්. මලක් කියන්නේ චේතනාවක්. පිඟාන කෝපයක් කියන්නේ චේතනාවක්. මේ අපේ සිවුර කියන්නේ චේතනාවක්. මෙයා දන්නවද සිවුරක් බව? නෑනේ. මේක මගේ සිතනේ දන්නේ. ඒ නිසා පින්වතුනි ඔබ සිතක් පරිහරණය කරනවා ලෝකේ. කර්මයක් පවතින්නේ චේතනාවට සාපේක්ෂවයි. ඝන වූ රූපේ සාපේක්ෂව කර්ම නැහැ ලෝකේ. චේතනාවයි කර්මය වෙන්නේ. ඒක නිසා පින්වතුනි මේ කර්මය හඳුනා ගන්න ඕන. හඳුනා ගන්න නැති කෙනෙකුට මේ කර්මය ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. කර්මයෙන් මිදෙන්න බෑ. ඔබ මෙහෙම බලනකොට පින්වතුනි ඔබ රූපයෙන් මිදෙනවා. පේන රූපයෙන් ඔබ මිදෙනවා. ඔබ චේතනාවට එනවා පින්වතුනි. දැන් ඔබට තියෙන්නේ පින්වතුනි රූපයෙන් මිදෙන්න ලේසි. සිතින් මිදෙන්න අමාරුයි පින්වතුනි. අපිට යෝනිසෝ මනසිකාරයක් අවශ්‍ය පින්වතුනි. චේතනාවේ සිහිය පැවැත්වීමටයි. ඒකට අවශ්‍යයි. එහෙනම් අපි දන්නවා පින්වතුනි මෙන්න මේ චේතනාවට අනුව සිතේ සිහිය පාත්වන මේ විදිහට හැම එකක්ම හිතන එකක් නේද මේ? සිතන එකක්. වත්තගොත්ත ඇවිල්ලා අහනවා පින්වතුනි සත්‍ය මරණය පස්සේ උපදීද? එසේ නොවේද? උපදින්නේ නැද්ද? එසේ නොවේද? උපදින්නෙත් නොවේ නූපදින්නෙත් නොවේද? එසේද නොවේද? උපදින්නෙත් වේද නූපදින්නෙත් වේද? එසේද නොවේද? ස්වාමීනි ඔබ වහන්සේ කෙරෙහි යම් ශ්‍රද්ධාවක් තිබුණා නම් ඒක නැති වුණා. ඇයි ඒ? පින්වතුනි වත්තගොත්තර මේ දීපු උත්තරේ තේරුන්නේ නැහැ. වත්තගොත්ත අහන්නේ දැන් මේ මගේ රූපේ තියෙනවනේ. මෙන්න මේ හාමුදුරුවෝ දැන් මැරලා උපදිනවා කොහරි. ඔන්න ඔය එකක් අහන්නේ. බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ නැහැ. මේක ඊටා ගැඹීර වචනයක් පින්වතුනි. ගැඹීර විසඳුමක්. ඒ බාරහන වත්තගොත්ත ස්වාමීනි මට උපමාවකින් මේක කියලා දෙන්න බැරිද කියලා. ගින්නක් තියෙන ඔබ ඉස්සරහ පිට. ඔබ ඒ පිළිගන්නවාද? එහෙමයි ස්වාමීනි. ඒ ගින්න කුමක් හේතු කරගෙන හට ගන්නවාද? වියලිදර වියලි තන නිසා හට ගන්නවා. ඊළඟට අහනවා මේ ගින්න නිවිල යනවා. කුමක් හේතු කරගෙන නිවෙනවද? වියලිදර වියලි තන නැති නිසා නිවිල යනවා. ඒ නිවිච්ච ගින්න කොහෙටද ගියේ කියලා අහනවා. ස්වාමීනි කිසිම දිශාවකට නොගියෙමි. ප්‍රත්‍ය නැති නිසා නිවිලා ගියෙමි. හේතුව නැති නිසා ඵලය නැති වෙලා ගියා. හේතුඵල සියල්ල නැති වෙලා ගියා. බලමු පින්වතුනි. දැන් ඔයගලන්ට මම කිව්ව සිතක් හඳුනා ගන්න ක්‍රමයක්. නේද? මෙන්න මේ ගින්න කියලා බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ ඔන්න ඔය ඔබේ චේතනාවයි. සිත මනාව හඳුනාගත්ත කෙනෙකුට මේක වටින්නේ. ගින්න කියන්නේ ඔබේ චේතනාවක්. ඔබේ චේතනාව විඥාණය දැන ගැනීම හටගන්නේ පින්වතුනි නාම රූප දෙකක් නිසා. ඔබේ දැන ගැනීමක් ඇති වෙන්නේ නාම රූප දෙකක් නිසා. එහෙනම් පින්වතුනි ඔබ තුල යම් දැන ගැනීමක් ඇති වුණා නම් මේක බුලත් කොලේ වටාපති කියලා යම් චේතනාවක් පහළ වුණා නම් මේ තමයි ඒ ගින්න. ඒ ගින්නට හේතුව නාම රූප දෙකක්. අර වියලිදර වියලි තන නිසා ගින්න ඇති වෙනවා වගේ නාම රූප නිසායි විඥානයක් හටගන්නේ. දැන ගැනීමක් ඇති වෙන්නේ.
සාවුලන් තේරෙන්න මං කියනවා මේ චේතනාවක් පහළ වෙන්නේ නාම රූප දෙක. මේක මල කියලා ඔයගොල්ලන් හිතන්නේ නාම රූප දෙකක්. ඇහැට වර්ණ රූපයක් හම්බ වෙනවා නේද? ඒ අනුව සංඛාරය ඇති වුණා. විදීම් හැඳිනීම් සංඛාර ඇති වෙලා මෙන්න නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය දැන ගැනීම විඥානිකෙන් දැන ගැනීමක් ඇති වෙලා. අන්න පින්වතුනි නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය දැන ගැනීමක් ඇති වුණා. අන්න නාම රූප ප්‍රත්‍යයෙන් මේ දැන ගැනීමක් ඇතිවීම නිසා මේකට කියනවා අර වියලි තන නිසා ගින්න හටගත්තා කියලා. දැන් ඔබ දන්නවා ඔබේ සිත ඒකාකාරව පවතින්නේ නැහැ. සිත හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් නේද? ඒක පිළිගන්නවා. ඕගොල්ලෝ විවිධ සිතිවිලි එනවා ඔබට නේද? අපේ සිතිවිලි එන න්‍යායන් හඳුන්වනවා. ඇහැ නිසා සිතිවිලි එනවා, කන නිසා සිතිවිලි එනවා නේද? දිව නිසා සිතිවිලි එනවා, නාසය නිසා සිතිවිලි එනවා, මේ කය නිසා සිතිවිලි එනවා. මේ සිතිවිලි එන පැතිකඩවල් පහ අපි දන්නවා පින්වතුනි. එහෙනම් අපිට තේරෙනවා මේ සිත හටගන්න ක්‍රම නාම රූප ප්‍රත්‍යයෙන් මේ සිතක් හටගන්නවා. අන්නේ හටගන්න සිත ඒ වෙලෙම නිරෝධ වෙලා ඉඳලා කාටවත් පුළුවන් ද කෙනෙකුට සිත නතර කරලා තියාගන්න බෑ පින්වතුනි. සිත නතර කරලා තියාගන්න බෑ. සිතක් නතර කරලා තියාගන්න නම් අඩු ගානේ ධාන සුවයකට යන්න ඕන. එක අරමුණක තියාගෙන ඉන්න පුළුවන්. මේ කාම ලෝකේ කවදාකවත් බෑ පින්වතුනි සිත නතර කරන්නේ. එහෙම බෑ. ඕගොල්ලෝ මේ කුඩේ දිහා බලන් ඉන්නවා කියන්නකෝ කුඩේ කියලා හිතියා තව දේවල් මෙහි මතක් වෙනවා. ඒක මතක් වෙනකොට මේ කුඩේ අපිට බැහැර වෙලා අපි දන්නේ නැහැ. ඉතින් හිත වේගවත් මේ සිත හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් පින්වතුනි. මනාව සිත හඳුනා ගන්න අර විදියට පේන තැන නෙවෙයි සිත මේ මල් මේවා කියන්නේ පේන තැන තියෙන එකක් නෙවෙයි මේ මුළු ලෝකෙම ඇහැට මොනවද ඔයගලන්ට හම්බ වෙන්නේ? චූටි වැලි කැටයක් හම්බ වෙනවද? ඒ චූටි වැලි කැටිය කියලා ඔයගලන් හිතනවා. අර ධන ගාන දරුවට මොනවද හම්බ වෙන්නේ? කිසිවක් මේ ලෝකේ හම්බ වෙන්නේ නැහැ. ඇයි? සංඛාර නැහැ. පබාසරං චිත්ත. සිත පබාසරයි. සංඛාර නැහැ. සිතුවිලි නැහැ. මාධ්‍යයක් නැහැ. භාෂාවක් නැහැ. ධන ගාන දරුවට. ඒ නිසා ඒ දරුවට ලෝකේ කිසිවක් හම්බ වෙන්නේ නැහැ. අඩු ගානේ එයාගේ රූපේ හම්බ වෙනවද? මේ මගේ කෙස්, මේ මගේ අතපය, මට කනක් තියෙනවා, නාසයක් තියෙනවා, මට වග්ගොඩ පෙනහල් තියෙනවා කියලා ධන ගාන දරුවෙක් දන්නවද? කිසිවක් දන්නේ නැහැ. අම්මා අඳුරනවද? ඒත් නැහැ. තාත්තා අඳුරනවද? ඒත් නැහැ. කිසිවක් හම්බ වෙන්නේ නැහැ මේ චූටි දරුවන්ට. කෙනියන් වයසක් තියෙනවා දැනගන්නවා. ඒක ඔබලා තීරණය කරන්න ඕනේ මොන වයසද කියලා. මේ වයසේදී කිසිවක් හම්බ වෙන්නේ නැහැ. ඒ සංකාර නැති නිසා. අද ඔබට හම්බෙලා තියන්නේ නැහැ. සංකාර තියෙන නිසා සිතිවිලි මාධ්‍යයක් තියෙන ඔබලට. මලකඳට මාධ්‍යයක් නැහැ. මාධ්‍යයක් නැහැ කියන්නේ සිතක් නැහැ. ඒ නිසා මලකඳට ලෝකේ කිසිවක් හම්බ වෙන්නේ නැහැ. ඇහෙන් දැනගන්නේ නැහැ, කනෙන් දනගන්නේ නැහැ, නාසයෙන් දනගන්නේ නැහැ, කිසිවක් නැහැ. දැන් මලකඳ මෙච්චර කාලයක් පින්වතුනි ලෝකේ දැකලාද හිතනද? හිතලා. ඕගලන් හිතනවා නම් ඇහැට පෙවුණයි කියලා මලකඳේ ඇහැරලා බලන්න මලකඳ මගේ දිහා බලයිද කියලා? එහෙම බලන්නේ නැහැ. ඒ නිසා මේ වස්තුවට පේන්නේ නැහැ පින්වතුනි. ඒකට සිත ඕනේ. සිතක් නිසායි පෙයිලා තියෙන්නේ. සිතක් නිසා ඇවිදලා තියෙන්නේ. අද සිත නැති නිසා මලකඳ ඇවිදින්නේ නැහැ පින්වතුනි. ඒකට සිත ඕනේ. සිතක් නිසායි පෙයිලා තියෙන්නේ. සිතක් නිසා ඇවිදලා තියෙන්නේ. අද සිත නැති නිසා මලකඳ ඇවිදින්නේ නැහැ. මලකට බඩගිනි නැහැ, දාඩිය දාන්නේ නැහැ, රසනේ නැහැ, සීතල නැහැ, ගැව්වක් දැනෙන්නේ නැහැ, කැපුවක් දැනෙන්නේ නැහැ, රූප පේන්නේ නැහැ, ශබ්ද ඇහෙන්නේ නැහැ, ගන්ධ සුවඳ දැනෙන්නේ නැහැ, රස දැනෙන්නේ නැහැ. මලකඳට මුකුත් නැහැ. අඩු ගානේ මලකඳ හම්බ වෙන්නේ නැහැ. ඇයි ඒ? සිතක් විතරයි තියෙන්නේ. ඒ සිත
නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න එක. අන්නේ සිත පින්වතුනි හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. මේ සිතේ මනාව සිත හඳුනගෙන මේ ලෝකයේ කියලා ඔයගොල්ලන් පරිහරණය කරන්නේ සිත. සිතුවිලි තියෙන්නේ. ඝන වූ වස්තු නෙමෙයි. සිතුවිලි තමයි තියෙන්නේ. අන්නේ සිතේ මනාව සිහිය පිහිටවගෙන ඉන්නකොට සිත හටගෙන නිරුද්ධ වෙන බව හම්බ වෙවි. සිත අනිත්‍ය ධර්මයක්. සිත කියන්නේ දුක්ඛ ධර්මයක්. සිත කියන්නේ අනාත්ම ධර්මයක්. අන්න එහෙනම් ඔයගලන්ට තේරෙනවා මෙහෙම බලන සිත හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. අන්න ඒ සිත හටගෙන නිරුද්ධ වෙනකොට ඒ සිත උපද්දවන්න හේතුණු නාම රූප දෙක නිරුද්ධ වෙලා යනවා. සිතක් නිරුද්ධ වුණේ කුමන හේතුවක් නිසාද? ගින්න නිවුනේ මොකක් හේතු කරගෙනද? වියලි තන නැති නිසායි. ගින්න නිවුනේ. දැන් හටගත්ත නාම රූප දෙක නිරුද්ධ වෙච්ච නිසා ඵලේ නිරෝධයි, සිත නිරෝධයි. ඒ නිරෝධ වෙච්ච සිත කොහෙටද ගියේ? අර නිවිච්ච ගින්න කොහෙටද ගියේ වච්චගොත්ත? කිසි දිශාවකට නොගියමිනි ප්‍රත්‍ය නැති නිසා නිවිලා ගියමු. දැන් නිවිච්ච ගින්න ආපහු ගන්න පුළුවන්ද? ඇති කරන්න පුළුවන්ද කාටවත්? ඒ ගින්න කවදාවත් බෑ. එහෙනම් අපිට තේරෙනවා පින්වතුනි අපේ සිත මේ දැන් මෙතනම හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. ඔබලා නොදන්නවට පටිසෝතගාමී මාර්ගයට අනුව මම මේ බණ ටික කියන්නේ ලෞකික ලෝකේ සමාජ විවහාරිත ලෝකේ තියෙන ධර්මයන් නෙවෙයි කතා කරන්නේ. තේරුණාද? මේ සිත පෙර ඉඳලා එනවා නෙවෙයි. ඔයගලගේ සම්මුති විවහාරිත ලෝකයේ තියෙනවා මේ මිනිස්සු මැරෙනවා කියලා න්‍යායක්. නේද? මගින් ටිකක් අමුතු වචන ටිකක් ඇහෙන්න පුළුවන්. ගැටුම් ඇති කරගන්නේ නැතුව ගැළපෙන්නේ නැත්තම් බැහැර කරන්නට පස්සේ දවසක තේරෙවි. ඒක වෙන්නේ කොහොමද මේක වෙන්නේ කොහොමද කියලා වචනින් විසඳන්න යන්න එපා. දර්ශනින් විසඳ ගන්න ඕන දේ ධර්මය වචනින් විසඳන්න ගියාම ප්‍රශ්න. එහෙනම් අපිට තේරෙනවා අපි අහලා තියෙනවා මේ මිනිස්සු මැරෙනවා සම්මුතියේ. ඒ මැරෙන එකට අපි කියනවා කයින් සිත අයින් වුණා කියලා. නේද? දැන් එතකොට ඕගලන්ට සිතුවිලි එනවා. ඇස නිසා, කන නිසා, දිව නිසා මේ ආයතන පහෙන් නේද? එනවා ඒක හටගෙන නිරුද්ධ වෙනවා. දැන් මං කියන සද්දය හටගෙන නිරුද්ධ වෙනවානේ. වචනින් වචනෙට. ඒ සද්දය හටගෙන නිරුද්ධ වෙනවා කියන්නේ සිත ඕගලන්ගේ සිතනේ නිරුද්ධ වෙන්නේ. දැන් මෙතන මලකඳක් තියෙනවා නම් මම කොච්චර බල කිව්වත් ඇහෙන්නේ නැහැනේ. සිත නැති නිසා. නේද? ඒක නිසා ඔය සිත හටගෙන නිරුද්ධ වෙන නිසා ඊළඟ වචන ඇහෙන්නේ. ඒ වචනෙම ඉන්නවනම් ඊළඟ වචන ඇහෙන්නේ නැහනේ. නේද? එහෙනම් අපිට තේරෙනවා මේ සිත හටගෙන නිරුද්ධ වෙන එක. දැන් මලකඳේ මැරුණා කියන්නේ ඒ මලකඳ ඇසුරු කරගෙන තුණු සිත ඒක අතහැරලා ඒක අයින් වුණා. දැන් මැරිලා. නේද? දැන් එතකොට සිත තියෙනකම් ඒකට පණ තියෙනවා. ඒක ආත්ම දෘෂ්ටියෙන් ගත්තා. ඒක නිත්‍ය ධර්මයක්. මේක නිත්‍යයි ආත්මයි කියලා ගත්ත නිසා මේ කයෙන් සිත අයින් වුණාම ආයා කොහරි ගිහලා උපැත්ති ලැබුවා. ඔතනට වැටෙනවා. කොහරි ගිහලා උපැත්ති ලැබුවා. ඇත්තටම මේ දර්ශන ඥානයේ තියෙන කෙනෙක් අනිත්‍ය දකින කෙනෙක් ඔහොම ගණිත කියනක බලමු. දැන් ඕගලන් දකින්නේ මලකඳේ සිත නැති බව විතරයිනේ. ඇයි? ඒක දැන් නිරෝධ වෙලා ගිහිල්ලා. තව තැනක උපැත්තට ගිහිල්ලා සිත නිට්ටිය කරගෙන. බුදුහාමුදුරු දේශනා කරන්නේ දහම් භවෙන් භවයට යන විඥානයක් ගැන. ඒක මාතන්න සංකේත සූත්‍රයේ ඒ බව මම කියලා දීලා තියෙනවා. දැන් බලන්න ඕගලන්ට මේ කය ඇසුරු කරගෙන ඇතිවෙනා වූ සිත හටගෙන නිරුද්ධ වෙන්නේ නැද්ද? එහෙනම් මේ කය ඇසුරු කරගෙන මේ වෙලාවේ හටගෙන නිරුද්ධ වෙන සිත නිරුද්ධ නම් අර මලකඳේ වගේම සිත ඇතැරලා නැද්ද? නැද්ද? මේක තීක්ෂණ නුවණක් තියෙන්න ඕනේ. මේ වර්තමානයේ දකින්න.
මේ කයත් ඇසුරු කරගෙන තිබුණු මලකඳ ඒ කය ඇසුරු කරගෙන තිබුණු සිත දැන් එතන නැහැ. නිරුද්ධ වෙලා. මේ කයත් ඇසුරු කරගෙන තියෙන සිත හැමතිස්සෙම නිරෝධ වෙනවා. මෙයාව දාලා යනවා. ඒ නිරුද්ධ වෙන සිත් තව කොහරි උපැත්තියකට යනවද? කොහයකට උපැත්තියට යන්නේ නැහැ. ඕගලන් යම් දවසක දැක්කොත් මේ වර්තමානයේ මගේ සිතත් මේ කය ඇතහැරලා යනවා හැමතිස්සෙම. හටගෙන නිරෝධ වෙනවා කියන්නේ සිත ඒකයි. ඒක පේන්නේ අපිට. දැන් මේ බාන්නේ මේ ලයිට් ආලෝකයක් තියෙනවානේ. අපි දිගටම පේන්නේ ආලෝකය විතරයිනේ. මේක නිවෙනවා පේනවද? ඒ වුණාට මේක නිවෙන්නේ නැද්ද? පැයක් පත් වුණොත් පැය භාගයේ මේකපත් වෙලා තියෙන්නේ. පැය භාගයක් නිවිලා. හැබැයි අඳුර අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ ආලෝකය විතරමයි. පැයේම. ඒ වගේ අපිට මෙහෙම ජීවත් වෙනකොට අපිට තේරෙන්නේ අපේ සිත හටගෙන නිරුද්ධ වෙන බව. යම් දවසක ඕගලන් මනාව සිතේ සිහිය පිහිටවගෙන සිත ඉස්සලාම හඳුනා ගන්න භෞතික වස්තු වලට අයිති නැති බව හඳුනගෙන ඒ සිත හටගෙන නිරුද්ධ වෙනවා කියන්නේ මේ කය ඇතහැරලා යනවා. අර මලකඳ ඇතහැරලා ගියා වගේ සිත. එහෙනම් ඒ සිත එතනම හටගෙන නිරුද්ධ වෙනවා නම් මේ වර්තමානයේ මේ කය මලකඳක් වෙනවා මේ කය. ඒ නිසා මේ දැන් අපේ හටගෙන නිරුද්ධ වෙන සිත් තියෙනවා නම් විතක රාගසිත, විතක ද්වේෂසිත, විතක මෝහසිත, විතක විරාගසිත, විතක අද්වේෂසිත, විතක මෛත්‍රීසිත, විවිධ සිත් වර්ග තියෙනවා. එහෙනම් මේ සිත මේ දැන් හටගෙන නිරුද්ධ වෙනවා නම් ඒ සිත් කොහේ හරි උපැත්තියකට යනවද? නැහැ. මේ වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙන ඒ සිත කොහේ හරි උපැත්තියකට යන්නේ නැත්තම් මේ වර්තමානයේ හටගෙන යම් සිතක් නිරුද්ධ වෙනවා නම් මේක මලකඳ එතන සිතක් නැහැ. අපිට අර එක දිගටම පවතින නිසා අර මලකඳේ අරක පේන්නේ. දැන් එතකොට මේකය ඇසුරු කරගෙන පවතින සිත හටගෙන නිරුද්ධ වුණා නම් ඒක කොහොටවත් ගියේ නැති බව කොහොටවත් යන්නේ නැති බව අපිට ප්‍රත්‍යක්ෂ නම් මලකඳේ තියෙන සිත කොහොක්වත් යනවද? ඔබම තීරණය කළ යුතු ධර්මයක්. මේ දර්ශන ඥානය ඔබට වර්තමානයේ ඔබේ මේ සිත හටගෙන නිරුද්ධ වෙන බව දැක්කොත් ඒකට කියනවා උදේවැය ඥානය කියලා. මම මේ සිංහලෙන් කතා කරන්නේ. ඔබලගේ සිත හටගෙන නිරුද්ධ වෙන බව දැක්කොත් ඒ හටගෙන නිරුද්ධ වෙන සිත තව කොහයක්වත් උපැත්තියට යන්නේ නැහැ මේ වර්තමානයේ. මේ හැම තිස්සෙම චුතිපස්සන්දි තියෙන්නේ. සිතක් හටගෙන නිරුද්ධ වුණා නම් තව සිතක් හට ගන්නවා නම් අන්න නැවත ඉපදුණා. එහෙනම් මලකඳ විතරක් අපි දකිනවා ඒ සිත නම් කොහරි ගිහලා උපැත්තිය ලැබලා. ඒ සිත කොහරි ගිහලා උපැත්තිය ලැබුවා කියලා ඔබ හිතන බවක් නොවේද තියෙන්නේ? දැන් චූටි දරුවෙක් දන්නවද මැරෙනවා කියන කතාව? චූටි දරුවෙක් දන්නවද ඉපදෙනවා කියන කතාව? මේ කිසිවක් හම්බෙන්නේ නැහැ චූටි දරුවෙකුට. චූටි දරුවට දිවි ලෝක ටික හම්බ වෙනවද? නැහැ. පින්වත්නි නිකන් උදාහරණයක්. අලුත් එක්සයිස් පොතක් තියෙනවා. හරියට චූටි දරුවාගේ. මුකුත් ලියලා නැහැ. නේද? කවුරු අරගෙන on චුට්ට මේක ලියන්න ගන්නවා. දිවි ලෝක 6ක් තියෙනවා. බ්‍රහ්ම ලෝක මෙච්චර තියෙනවා. සතර අපායක් තියෙනවා. මේක මනුස්ස ලෝකේ නේද? මෙන්න මනුස්ස ලෝකේ හැටි, මෙන්න සිතුවිලි වල හැටි කියලා මේක ලිය වෙනවා පොතේ. මෙන්න පිඟාන, මෙන්න කෝප්පේ, මේ ඉන්නේ අම්මා, මේ ඉන්නේ තාත්තා කියලා මේ පොතේ ලියනවා. පොත තමයි රූපය. මේ ලියන ටික තමයි සංකාර, නාමය. මේ නිසා අන්න විඥානයක් හට ගන්නවා. පොඩි දරුවේ පෝෂණයෙන් ওই විදියටනේ පින්වතුනි හිස් පොතේ ටික ටික ලියවෙනවා වගේ. චූටි දරුවෙකුට ටික ටික මේ සමාජයේ මේ සිතුවිලි එනවා පින්වතුනි. පොතේ හරියට අපි එක එක දේවල් ලියනවා වගේ. මේ වගේ තමයි පොඩි දරුවෙක් පින්වතුනි මේ ලෝකෙට නිර්මාණය වෙන්නේ. එතකොට ඒ දරුවා ඒ පොතේ ලියවෙන භාෂාව ඉංග්‍රීසිද? එයා යන්නේ එහෙන්. ඒ ලියවෙන්නේ සිංහලද? එහෙන්. ඒ ලියවෙන්නේ පාලිද? එයා යන්නේ එහෙන්. සමහර විට ඕක ලියන ගමන් තව භාෂාවක් මැද්දෙන් ලියනවා. ඉතින් ඒකත් දැන් තියෙනවා.
ඉතින් ওই විදිහට අපි භාෂා ඉගෙන ගන්න. එහෙනම් අපිට තේරෙනවා පින්වතුනි මේ පොඩි දරුවෙක් නිර්මාණය වෙන්නේ ඔන්න ඔය විදිහටයි. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න. ඕගලගේ ප්‍රධාන ඉලක්කය විය යුත්තේ සිතක් හඳුනා ගන්න. චූටි දරුවට මේ ලෝකේ කිසිවක් හම්බෙලා නැති බව හොඳට මතක තියාගන්න. දැන් ඕගලන් දන්න නිසා ඕගලන් කියනවා කවුරු හරි මරුණොත් යා කොහේ හරි හොඳ තැනක ඉපදිලා ඇති. දැන් බලන්න ඕගලන් මේක හිතන එකක්ද යම් මාධ්‍යයකට අනුව ඕගලන් හිතන එකක්ද ඇත්තටම වෙන දෙයක්ද මේක? ඇත්තම වෙනවයි කියලා ඕගලන්ට හොයන්න පුළුවන්ද? ඕගලන්ට හොයන්න බෑ කවදාවත්. එයා ඉපදුනාද නැද්ද කියන එක එහෙම හොයන්න බෑ. ඒ නිසා මාන්නේ ඇත්ත කියලා ගන්නත් එපා නැත කියලා ගන්නත් එපා කියනවා. මේ දෘෂ්ටි වලට වැටෙන්න එපා. හේතුව මේ දැන් නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නා වූ විඥාණය ඒ නාම රූප නිරෝධයෙන් මේ දැන් නිරෝධ වෙන ධර්මයක්. අපේ සිත හැමතිස්සෙම හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්වතුනි තණ්හා සංකේත සූත්‍රයේ විඥානීය භවෙන් භවයට යනවා කියලා දේශනා කරන්නේ නැහැ. එහෙම දේශනා කරන භික්ෂුවක් ඉඳලා ඒ භික්ෂුවට කියනවා තෝ මට අභූතයෙන් චෝදනා කරනවා කියන මිනිස්සු ළඟට ගිහිල්ලා මම කියනවා කියලා භවෙන් භවයට යන විඥානයක් තියෙනවා කියලා. එහෙම එකක් තියෙනවා. දෘෂ්ටි සහගත ධර්මයේ නොදන්නා අය ළඟ මරලා ඉපදීමක් තියෙනවා කියන ධර්මයක් සනාථ වෙනවා. පින්වතුනි අපි ආවේ මේ ජාතිය නැති කරන්න. මේකටයි පින්වතුනි ආවේ. මේ ජාතිය නැති කරන විදියටම නිවනට අනුව විරාගයට අනුව නිරෝධයට අනුව අපි බලන්න ඕනේ පින්වතුනි. සිතේ මනාව සිහිය පිටවගෙන ඉන්නවනම් ඒක නිරෝධයට අනුව විරාගයට අනුව නිවනට අනුවයි බලන්නේ පින්වතුනි. මේකට විවේකය ඕනේ. කාය විවේකය ඕනේ, චිත්ත විවේකය ඕනේ, උපදි විවේකය ඕනේ. මෙහෙම පින්වතුනි සිතේ මනාව නුවණින් යුතුව බලනවා නම් පින්වතුනි ඒකට කියනවා පින්වතුනි යෝනිසෝ මනසිකාරය කියලා. දැන් ඕගලන් මම මේවා කියලා දීලා තියෙනවා. ඕගලන් හිතනවා මං ඊයේ ගියානේ. ඊයේ මම ගියා අම්ම බලන්න. ඊයේ අම්ම බලන්න ගියා කියලා මේ දැන් නෙමෙයිද හිතන්නේ? ඊයේ පෙන්වන්න පුළුවන්ද කාටවත්? වචනයක් කියන්න පුළුවන් ඊයේ පෙන්වන්න බෑ. මං හෙට ගමනක් යන්න ඉන්නවා. දැන් හිතන චේතනාවක් නොවේද? සංකාරයක් නොවේද? සංකාරයක්. ඔයගලන්ට හෙට පෙන්වන්න පුළුවන්ද කාට හරි? ওই වචනේ නැතුව පෙන්වන්න පුළුවන්ද? පෙන්වන්න බෑ. දැන් බලන්න මේ ලෝකයක් හැදිලා තියෙන්නේ සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ. මේ ලෝකයක් හැදිලා තියෙන්නේ ඝන වස්තු වලින් නෙවෙයි. මේ ලෝකයක් හැදිලා තියෙන්නේ අපේ සංඛාර චේතනාවට සාපේක්ෂවයි. හැම දෙයක්ම අපි හිතන දෙයක් මිසක ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. සංඛාරයේ කෙසෙල් කඳම් මාන්නේ. අපි හැමතිස්සෙම මේ හඳුනාගන්නේ දැනගන්නේ සංඛාරයයි. අපේ චේතනාවයි. ඒ නිසා මේ චේතනාව කෙසෙල් කඳක් අරටුවක් නැහැ, හරයක් නැහැ. හඳුනා ගන්න දේ ඒක මිරිඟුවක්, දැනගන්න දේ විඥානයේ මායාවක්. ඔබලා මෙන්න මෙතන ප්‍රත්‍යක්ෂ කරගත්තොත් ඇත්තටම පින්වතුනි ඔබලට මාර්ග සත්‍ය උපදිනවා. ඒ නිසා දකින්න ඔබේ චේතනාව දුකයි, සිත දුක බව දකින්න. බෝසතාණන් වහන්සේ දැක්ක දුක නෙමෙයි අපිට අවශ්‍ය. එතන බෞද්ධයෙක් හිටියේ නෑ. ජරා ව්‍යාධි මරණ දැක්ක තැනදී බෞද්ධයෙක් නෙමෙයි හිටියේ. බෞද්ධයෙක් උනේ දුක්ඛ ඇතහැරියට පස්සේ මධ්‍යම ප්‍රතිපදාව මතු කරගත්තට පස්සේ තමයි බෞද්ධයා හටගත්තේ. ඒක නිසා පින්වතුනි බොහොම අමාරුවෙන් මේක මහන්සිලා සොයාගත්ත දෙයක්. අන්න ඒක නිසා පින්වතුනි මේ බව හොඳින් තෝරගෙන ඔබ මේ ලෝකේ ගන්න සියලු තීරණ එක්ක අරක හොඳයි කියනවා, එක්ක අරක නරකයි කියනවා. ඒ හැම දෙයක්ම ඔබේ වර්තමානයේ පහළ වෙන සිතක් විතරයි. ළමෙක් ඉපදිලා ඒක ඔබ හිතපු දෙයක්. හැබැයි ළමයා දන්නේ ඉපදිච්ච බව. ඔබ තමයි ඒ තීරණය අරන් තියෙන්නේ. යා මැරිලා ඒකත් ඔබ හිතපු එකක්.
සංඛාර නැති ලෝකයක් අපිට කවදාකවත් හම්බ වෙන්නේ නැහැ පින්වතුනි. සංඛාරමයි අපිට හම්බ වෙන්නේ. ඔබ මේ පරිහරණය කරන්නේ පින්වතුනි සංඛාර. ඔබේ සිත ඝන වස්තු ඝන ලෝකයක් අපි පරිහරණය කරලා නැහැ පින්වතුනි. මේකයි ඇත්ත. මේ ඔක්කොම පවතින්නේ ඔබේ චිත්ත මට්ටමක් විතරයි පින්වතුනි. ඒකනේ චිත්ත සූත්‍රය කියන්නේ චිත්තේන නීයති ලෝකේ මානි සිතින්ම ලෝකේ පමුණව ගන්නවා. කේනස්ස පරිකස්සති සිතින්ම හැඩතල නිර්මාණය කර ගන්නවා. කිස්සස්ස ඒක ධම්මස්ස සිත නැමැති මේ එකම ධර්මයට සබ්බේ වන්වන් වූ සියලු සත්‍යෝ වසඟ වෙලා කියන්නේ. අපි ඔක දන්නා නෑ. අපි වසඟ වෙලා ඉන්නේ මොකටද? ඝන වස්තු වලට. අපි වසඟ වෙලා ඉන්නේ ඝන වස්තු වලට. අපි දන්නේ නැහැ අපි තුල පහළ වෙන සිතකට අපි වසඟ වෙලා කියලා. අපි දන්නේ නැහැ අපේ සිතින් මේ ලෝකේ හදලයි කියලා. මේ ලෝකේ නිට්ටිය වෙලා. ඇයි? මගේ අම්මා හිටපු ලෝකෙනේ මං ඉපදුනේ. නේද? මගේ අම්මා හිටපු ලෝකේ තමයි මං ඉපදුනේ. එතකොට අම්මා මම ඉඳෙද්දී අම්මා මැරුණා. නේද? ඉතින් අම්මා මැරුණාට අම්මා හිටපු ලෝකේ තාම තියෙනවා. අන්න ලෝකයේ සාස්වත දෘෂ්ටියෙන් පනවනවා. මජ්ක්‍ධිම නිකායේ ඇති පළවෙනි සූත්‍රය කියවලා බලන්න. ඇත කියන දෘෂ්ටියෙන් පනවන ලෝකයේ ওই විදියට. එයා මැරෙන්නේ අම්මා මම ජීවත් වෙච්ච ලෝකේ තීත්‍යම් මැරලා යනවා. ඔක තමයි වෙන්නේ. ඇත්තටම පින්වතුනි ධන ගාන කාලේ ලෝකයක් හම්බුණාද? උඩුපිලි අතට ඉන්න කාලේ අපිට ලෝකයක් හම්බුණාද? තිබුණාද මොකද? කිසිවක් තිබුණේ නැහැ පින්වතුනි. අපි සිතුවිලි මෙන්න මේ විවිධ සිතුවිලි සමාජයෙන් අපිට ඇහෙනකොට තමයි පින්වතුනි මේ ලෝකේ නිර්මාණය. ඒ නිසා පොඩි ළමයි යනවා අර මොනවද තාත්තේ අර මොනවද අම්මේ. ඉතින් කියලා දෙන්න ඕනේ ඔක්කොම. ප්‍රශ්න ගොඩයි පොඩි කෙනෙකුට. එහෙම කියනකොට එයාට සංඛාර පෝෂණය වෙනවා. තමන්ගේ මනස සංස්කරණයක් ඇති වෙනවා. කෙනෙක්ගේ සිතුවිලි තමයි පින්වතුනි අපිට ලැබෙන්නේ. ඒ නිසා මම මෙහෙම කියන්නේ ඔබලාගේ සිත කොහොම හරි හඳුනාගත යුතුයි. මේකයි වෙන්න ඕන. මෙතන තමයි ගැටේ විහාගන් තියෙන එකම තැන. මේ පේන හැම දෙයක්ම පේන තැන නැති බව මගේ චේතනාවක් බව ඔබ වටහා ගත්තොත් අන්න මේ රාගය උපදින්නේ චේතනාවට අනුවයි. යම් සිතක් හටගෙන නිරුද්ධ වෙනවා නම් ඒ රාගයත් හටගෙන නිරුද්ධ වෙන බව ඔබ දකින්නේ. ඒක නිසා පින්වතුනි මුල් ආරම්භයක් හැටියට ඔබ මනාව මේක දැක ගන්න ඔබ දක්ෂ වුණොත් ඇත්තටම පින්වතුනි ඔබේ සිත දැක ගන්න මනාව සිතේ සිහිය පිටව ගන්න සියල්ල පසකින් තියලා මේ සිතේ ඔබට පුළුවන් නම් මනාව සිහිය පවත්වන්න මේකමයි වෙන්න ඕනේ පින්වතුනි. ඒක නිසා ඔබලට මම මේ පෙන්වී දුක පෙන්වුවා ඔබේ චේතනාව මේ වස්තුනේ මේ දුක මලයි දුක මල කියන මේ මගේ චේතනාවයි දුක බුලත් කොලේ කියන චේතනාවයි දුක මම බුලත් කොලෙට නම් ඇලිලා ඉන්නේ මලට නම් මං ඇලිලා ඉන්නේ අන්න දුක සමුදය මේ බුලත් කොලේ කියන චේතනාව හටගෙන නිරුද්ධ වෙන දෙයක් අන්න දුක්ඛ නිරෝධයක් වෙනවා පින්වතුනි. බුලත් කොලේ කියන මල කියන මේ චේතනාව හටගෙන නිරුද්ධ වෙනකොට මලට ඇල්ලලා හිටියානම් ඒ ඇල්ලලා හිටුණු යම් රාගයක් තිබුණා නම් මලත් එක්ක ගැටීමක් තිබුණා නම් ඒ ගැටීමද එතනම නිරෝධ වෙලා යනවා පින්වතුනි. අද අපේ ගැටීමයි ඇලීමයි නැති වෙන්නේ නැත්තේ මෙතන මල දකින නිසා. වස්තුවක් වශයෙන් හම්බෙලා තියෙන නිසා. ඒ නිසා මේ මලේ නිරෝධයක් පෙන්වන්න බෑ. මල නිට්ටිය වෙලා තියෙන හැටියට හම්බ වෙනවා. බුලත් කොලේ තියෙන හැටි හම්බ වෙනවා. මහ පොළොව තියෙන දෙයක් හැටියට හම්බ වෙනවා. ඒත් මහ පොළොව කියන්නේ චේතනාවක් න ะ. බුලත් කොලේ කියන්නේ චේතනාවක් න ะ. මල කියන්නේ මං හිතන එකක් න ะ. අන්නේ සිතනම් හටගෙන නිරුද්ධ වෙනවා. බුද්ධ ශාසනයේ ආරම්භය ඔතනින් පින්වතුනි.
ඒකයි මේක පටිසෝතගාමි කියන්නේ. මේ තියෙන අනුසෝතගාමි එළියෙන් පේන එක. ඒක මාර්ගයේ භූමිය ඇහැට පේන තැන අනුසෝතගාමි. චේතනා වශයෙන් දැකීම පටිසෝතගාමි. ඒ නිසා පින්වතුනි මේක කොහොම හරි මේ සිතේ මනාව සිහිය පීඨවන්න දක්ෂ වෙන්න. ඒ දක්ෂ වුණාම ඔබට ඔබේ නුවණම ඉතුරු ටික කරાવી. ඔබ දකිවි කවුරක්වත් මැරලා උපදින්නේ නැති බව. ඔබේ දර්ශන ඥානයට ආවපු දවසට ඒ සිත නැවත උප්පැත්තියකට යන්නේ නැති බව ඔබට ප්‍රත්‍යක්ෂ වේවි. මොකද මේ වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙන සිත කොහොක්වත් උප්පැත්තියකට යන්නේ නැත්නම් මරුණහම ඒ සිත මේ දර්ශනේ ඉන්න කෙනා දකිනවා ඒ සිත එතනම හටගෙන නිරුද්ධ වෙනවා මිසක කොහොක්වත් උප්පැත්තියට යන්නේ නැති බව එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඉතින් මෙන්න මෙතෙන්ට එන්නයි අපිට අවශ්‍ය. ඔබගේ ජාතිය නිට්ටිය නෑ. ඔබගේ ජාතිය අනිත්‍ය ධර්මයක්. අරක සම්මුති මරණය මේ දැන් හටගෙන නිරුද්ධ වෙන චේතනාව දැක්කොත් ඒක එක්ෂණික මරණය. ඔබ හැමතිස්සෙම මැරෙනවා ඔබ දන්නේ නැහැ. ඔබේ සිතුවිලි හටගෙන නිරුද්ධ වෙනවා. ඒ නිසා ඔබට බාරයි මනාව සිත හඳුනාගෙන මනාව සිතේ සිහිය පිටවගෙන මේ ගමන යන එක ඔබටයි බාර. ස්වාමිනී භාගතුන් වහන්සේ මෙන්න මේ ඉස්සර ඉන්න අය වගේ නෙමෙයි දැන් ඉන්න අය ගොඩක් වෙනස්. ඒක නිසා මේ ධර්මය හරියට වැටහෙන්නේ නැහැ. ඇයි ඔබ වහන්සේ අය වෙනුවෙන් අනුශාසනා නොකරන්නේ කියලා අහනවා බ්‍රාහ්මණෙක් ඇවිල්ලා. බ්‍රාහ්මණය යම් කෙනෙක් යන නුවරකට යන්න ඔබෙන් පාර ඇහුවොත් ඔබ කියනවාද? එහෙමයි ස්වාමීනි. හදිසිය ඔබ කිව්වට පස්සේ ඒ පාරේ යන්න නැත්නම් ඔබ කුමක්ද කරන්නේ? ස්වාමීනි මම කුමක් කරන්නද ඒකට? ඒක නිසා තථාගතයන් වහන්සේත් එහෙමයි. අවශ්‍ය දේ කියලා තියෙන්නේ. යන්නේ නැති එකට මට කරන්න දෙයක් නැහැ බ්‍රාහ්මණය කියනවා. ඒ වගේ මෙන්න මේක මතක් කරනවා අපි ඔබලට. ඔබලට බාරයි ඔබලගේ විමුක්තිය. බුදුහාමුදුරන්ට දෙන්න බෑ අපිට මාර්ගඵල දෙන්න බෑ. මාර්ගඵල ඇති කරගන්න මේ සසර කතරෙ මිදෙන්න ඒක ඔබලට අයිති වැඩක්. මේ විදිහට කියලා දීම මේ ඔබලට පේන ලෝකේ ඔබලා හිතන දේ අයිති නැති බව කියලා දීම මේක අපේ යුතුයකමක්. බෞද්ධ හිතාය බෞද්ධ සුඛාය අත්තා හිතාය ලෝකානුකම්පකාය. ඒ නිසා පින්වතුනි මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සෙවණය කරන්න චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන කවුරු හරි ගිහි කෙනෙක් හරි ඉන්නවා නම් එතනටම යන්න. බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි යම් තැනක චතුරාර්ය සත්‍ය කියලා දෙනවා නම් එතනින් ඔබට ගහනවා නම් බයිනවා නම් එළවනවා නම් මහණෙනි එතෙන්ටම යන්න කියනවා. එතන අතහරින්න එපා කියනවා. මහණෙනි යම් කවුරු හරි කියනවා නම් උදේට කටපාරවල් 100යි දවල්ට කසපාරවල් 100යි හවසට කසපාරවල් 100කුයි ගහනවා. මේ විදියට අවුරුදු 100ක් ගහනවා. හැබැයි මේ අවුරුදු 100කින් පස්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනවා කිව්වොත් අර කසපාරවල් වලට අවුරුදු 100ම කසපාරවල් කන්න කැමති වෙන්න මහන්නේ කියනවා. එච්චර දුකක් තියෙනවා ලෝකේ. අපිට දැනෙන්නේ තේරෙන්නේ. ඒ නිසා ඔබට මේක තේරෙන්න නම් ඔබට මාර්ග සත්‍ය ඉපදිය යුතුයි. ඔබ ලෞකික භූමියේ ඉන්නකම් මේ පණිවිඩ ඔබලට ගන්න බෑ පින්වතුනි. අමාරුයි. ඔබලා මේ පේන ලෝකෙට ඇලුම් කරන්නේ හිතන දේ ලෝකේ තියෙන නිසා. ඇත්ත වශයෙන්ම හිතන දේ ලෝකේ නෑ. හිතන දේ ලෝකේ නැත්නම් ඔබලා ඇලෙන්නේ නෑ. ඕකයි ඇත්ත. ඒක නිසා මෙවැනි තැනකට ඇවිල්ලා තමන්ගේ මේ සංසාර චක්‍රය තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ දැක ගන්න. කවුද ඔබලගේ ශාස්ත්‍රෝ? සමාවෙන්ට කුමක්ද? මේට අවුරුදු 2563 උඩදී හිටපු ඇටමල්ලිනාරුන් හටගත්ත කෙනෙක් නෙමේ ශාස්ත්‍රෝ.
සාත්‍රු කවුද? ධර්මය. ඔබ තුල පවතින ආයතනයන්ගේ හේතුඵල න්‍යාය. මේ දැන් සිදුවෙන හිත හටගෙන නිරුද්ධ වෙන එකයි සාත්‍රු. මෙන්න මේ සාත්‍රු ඇසුරු කරන්න. මෙයා තමයි සංසාර චක්‍රයේ මිදෙන්න තියෙන ධර්මය. මාන්නේ දුක දුක්ඛ සමුදයත් නිරෝධයත් මාර්ගයත් බම්බයක් කරන සිරුරසින් පණවනවා කියනවා. මෙන්න ඔබලගේ ශාස්ත්‍රුන් වහන්සේ. ස්වාමීනි වහන්සේ නැති කල කවුද අපිපත් කරගන්නේ ශාස්ත්‍රු වශයෙන්? ආනන්දේ කවුරුත් පත් කරන්න එපා ආනන්දය. එහෙනම් ස්වාමීනි කවුද ශාස්ත්‍රු? ආනන්දය තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ධර්මයේ ශාස්ත්‍රු කරගන්න කියනවා. තවත් බුදු කෙනෙක් ගැන කතා කරන්නේ නැහැ පින්වතුනි. හිටපු බුදු කෙනෙක් නෙමෙයි. ඒතකොට ඒ ශාස්ත්‍රු කවුද? බුදුහාමුදුරුවෝ දේශනා කරපු ශාස්ත්‍රු මේ ඔබ තුල ඉන්නේ. මේ ඔබේ ආයතන නිරෝධය දැක ගන්නට. මේ ආයතන හේතු ප්‍රත්‍යයෙන් හටගන්න බව දකින්න. මේ බලන ශාස්ත්‍රුනේ. මේ බුලත් කොලේ කියන්නේ වගේ චේතනාවන්නේ. මෙන්න ශාස්ත්‍රු. ඔබ සසරෙන් මිදෙන්නේ මෙහෙම වළනකොටයි. මේ නුවණ ඔබට ඇතිලා ඔබ මේකෙන් මිදුණොත් අන්න බුදුන් දැක නිවන් දකිනවා කියනවා. බුදුන් කියන්නේ පින්වතුනි මේ ධර්මයට. මේ ධර්මයේ ශාස්ත්‍රු. ඒ ධර්මයේ පවතින ඔබ තුල. මේ ඔබේ ආයතනයෙන් හටගන්නද මේ ධර්මයේ තියෙන ඔබ තුල. කොහේ ගියත් ඔබට ඔබේ ආයතන ටික තියෙනවා. ඔබට තියෙන්නේ මේ සිතේ සිහිය පවත්වාගෙන වාසය කරන්නට. අන්න ඔබ ශාස්ත්‍රු ශාසනයේ ඉන්න කෙනෙක්. ශාස්ත්‍රුන් වහන්සේ හඳුනනවා. ඒ නිසා මේ බව හොඳින් හඳුනගෙන මේ ජීවිතයේදීම ඔබලට ජාතියක් ජරාවක් මරණයක් ශෝකයක් පරිදේවයක් නැති වූ උතුම් වූ නිර්වාණ සම්පත්තිය පසක් කරගන්නට ඒ උතුම් ශාස්ත්‍රුන් වහන්සේ දැක නිවන් දකින්නට මේ මොහොතේම මගේ මේ පොඩි දහම් දේශනාව උපකාර ධර්මයක් වේවා කියලා සාධනාලයක් වාර්තා. ඉතින් ඒ නිදහස අපි දකින්නේ නැහැ දෙමාපියන්ට ලැබෙනවා කියලා. අද මොකද කොච්චර හම්බ කරත් මදිනේ නේද? ඉතින් ඒක නිසා අපේ මෑණියන්ලට පුළුවන් නම් පියාණන්ලට පුළුවන් නම් ගෙදර විවේකී හදාගන්න. මේක ගෙදර පුළුවන්. මොකද ගෙදර හිටියත් මේ ඇස කන්නාසියමයි පරිහරණය කරන්නේ අපි. ඒ සිතමයි පරිහරණය කරන්නේ. ඉතින් ඒක නිසා ඔය අපේ විහාරස්ථාන වලට ගිහිල්ලා හවස් යාමේ විවේකයෙන් පැය දෙක තුනක් ඉඳලා මේ ධර්මයේ මෙනෙහි කරලා එන්නත් පුළුවන්. ඉතින් Taman ඒක දක්ෂ වෙලා හදාගන්න ඕන. කවදාකවත් මෑණියන් වහන්සේලාගේ දරුවෝ ඉන්නවනම් දරුවන්ගෙන් අසල්වැසියන්ගෙන් නිදහස හම්බෙන්නේ නැත. අද දවසේ ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ පිළියත් සිටිනාමලුව කපුගම සුමන වංශනා හිමිසෙන් සුන්වාදී ගෞරවනීය පූජ්‍යපාද දීපුරේ සුදුදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ උන්වහන්සේ විසින් අපට අපේ ජීවිතය තුළ යථාර්ථය දකින්නට ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද චතුරාර්ය සත්‍ය ශ්‍රී සත්‍යධර්මය අවබෝධ කර ගන්නට යම් සම්පත් මඟ විවර කර ගැනීමේ අවස්ථාව අද අප සියලු දෙනාටම ලබා දෙන්නට කටයුතු කරන ලැබුවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට අද දවසේ උන්වහන්සේ විසින් සිදු කරන ලද ඒ කුසලාභාවයේ උන්වහන්සේ පතන්නා වූ බෝධියකින් අජරාමර නිකම් සම්පත්තිය ලබා ගන්නට උන්වහන්සේට හේතු වාසනා වේවායි කියලා සියලු දෙනාම සාදු නාදයක් පවත්වලා උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කරමු.